අයබෝ අපි රිවිෂන් එක පටන් ගන්නවා 2014 රිවිෂන් එකේ පාස් පේපර් එකේ ප්‍රශ්න කීපයක් කතා කරගෙන ගියා. එතන එහාට තමයි කතා කරන්න දෙන්නේ. තව ටික දවසකින් ඉස්කෝලේ පටන් ගන්නවා. ඉස්කෝලේ පටන් අරගත්තට පස්සේ 23 පටන් ගන්නවා කියලා කියන්නේ 23 ඉඳන් ඕගොල්ලන්ට දෙන්නේ මේ මාස ඉවර වෙන්න තව දවස් 7යි. අතන දවස් 30යි උපරිම දවස් 31ක් කියලා ගත්තොත් එහෙම තව දවස් 38යි තියෙන්නේ. ඊට පස්සේ ජනවාරි දවස් 38යි. හරි. දවස් 38ට කරන්න වැඩ ටිකක් තියෙනවා. ඒක කරගෙන යන්න තමයි තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හරි ආයාසයෙන් වැඩ කරගෙන යන, උනන්දුවෙන් වැඩ කරගෙන යන, මහන්සි වෙන, නිදි මරණ, කැපවීමෙන් වැඩ කරන, රිසල්ට් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවෝ ටිකක් කියලා. ඒකින්ද තමයි මේ පරිශීලනය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අවශ්‍යතාවයකින් තොරව මේවා බලන්න ඕනේ නෑ. දැන් මම හිතනවා ඔයගොල්ලෝ ලොකු ආයාසකින් වැඩ කරන දරුවෝ පිරිසක් කියලා. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් කරන ක්‍රියාව තමයි ඔයගොල්ලන්ට ප්‍රතිඵල විදිහට ලැබෙන්නේ. ඒකින්ද ඔයගොල්ලන්ට මොන රිසල්ට් එක එනවා කියලා හිතුවා එන්න નિયમિત වුණා. ඔයගොල්ලෝ ඒකක් බලාගෙන වැඩ කරා. යන්න පුළුවන් ලොකුම ටාගට් එක වෙනින් වැඩ කරගෙන යන්න. ඒ ලොකුම ටාගට් එක වෙනින් වැඩ කරගෙන යනකොට සමහරවිට ඊට වඩා අඩු එකක්වත් හම්බෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා හැබැයි හොඳ එකක් තියෙනවා. ඒකක් වෙනින් වැඩ කරගෙන ගියොත් අඩුම තරම් B එකක් හරි හම්බෙන්න පුළුවන්. බැරි වෙලාවත් ඔයගොල්ලෝ B එකට වැඩ කරගෙන ගියොත් එහෙම සමහරවිට ඒක C එකක් වෙන්න පුළුවන්. කවුරු හරි ළමයෙක් S එකක් වෙනින් වැඩ කරගෙන ගියොත් ඒක ප්‍රතිඵලය සමහරවිට W එකක් වෙන්න පුළුවන්. ඒකින්ද පොල් ගහේ මුදුනටම යවුවොත් අඩුම තරමේ 80කට කරනවා. 80කට ගහුවොත් එහෙම පොල් ගහේ මැදින් තමයි ගල යන්නේ. එහෙනම් අපි ගන්න පුළුවන් උඩරම උස්සෙන් තමයි ගන්න ඕනේ. අපිට හදන්න පුළුවන් උඩරම තනින් තමයි අපි මේ වැඩේ පටන් ගන්න. මට මේ තර තමයි යෝනි කියලා. එතනට වැඩ කරනකොට ඒතුරු ටික හම්බ වෙනවා. ඒකක් ඕනනම් ඒ ඩබල් ප්ලස් එකක් ඕන ඉදිරියට ගන්න. ඒතර ඒක ෂුවර්. ඩබල් ප්ලස් එක කොහොමද ඒක ෂුවර්. දැන් ඔයගොල්ලන්ට කොච්චර වුණත් තා විතරලා තියෙන්නේ දවස් 30 කීයද කිව්වේ? මෙතන 7යි 37යි 38ක් විතර මේක මේ නෑ සර්ට වැරදිලා ජනවාරි මාස 18 වෙනිදා තමයි එක්සෑම් පටන් ගන්න. 18 වෙනකම් අපිට කල් තියනවා කියලා කියන්න එපා. ඒක මේ අවුරුදු 11ක් තිස්සේ කරගන්න බැරි වෙච්ච වැඩක්. මේ අවුරුදු ගානටම Tamanට කැප ගන්න බැරි වෙච්ච කාලේ මේ අවුරුදු දවස් 18න් කැප ගන්න තමයි මේ කතා කරන්නේ. ඒක මේ හීනයක්. හරි. ඒක මේ සාර්ථක වැඩ නෙවෙයි ඒක. ඒ වචනේ සාර්ථක නෑ මම කියලා කියන්නේ. ඊළඟ දවස් 18 කොයි ප්‍රමාණයකට වැඩ කරනවද නැද්ද කියලා කියන්නේ දන්නේ. අපි අතාරින්. අත්තම කතාව උදේ ඕගොල්ලෝ එක්සෑම් එකට යනවා නම් ඕගොල්ලෝ එක්සෑම් එක ඉඳ ගන්න කලින් ඕගොල්ලෝගේ මනස ඉතාම හොඳින් නිරවුල් එකක් වෙන්න ඕනේ. ඉතාම හොඳින් රිලීස් වෙලා තියෙන්න ඕනේ. හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒක නැතුව ගිනිගත් ඔළුවකින් නම් ඕගොල්ලෝ ගිහලා ඉඳගන්නේ. නිදි මරපු රෑ 3 විතර නකන් නිදි මරලා ආයි ගිහලා පාන්දර 4 විතර හැරලා නම් ඕගොල්ලෝ එක්සෑම් එක හෝල් එකට යන්නේ. ඒක ප්‍රායෝගික අසාර්ථක ක්‍රමයක්. සමහර කෙනෙක් කියන්න පුළුවන් එහෙම කියන්න බෑ සර් ඉතින් අපි ඒ කාලේ තමයි හොඳට වැඩ කරන්න ඕනේ එක්සෑම් එක ළඟයි. ඉතින් ඒ කාලේ වැඩ කරන්න නම් දැන් වැඩ කරන්න. ඊට දවස් දෙක තුන පොඩ්ඩක් රිලීස් එකේ ඉන්න දැන් වැඩ කරන්න. දැන් වැඩ කරාට පස්සේ ඒ කාලේ රිලීස් එකේ ඉන්න පුළුවන්. දැන් අර අම්බෝ නුගාන්ට නිදාගෙන හොඳට කාලවල් නూరు ගන්නට එහෙම හිටියොත් ඉතින් එහෙම ඉතින් එදාට අර කට්ට කන්න යනවා. ඒකෙන්ද දවස් 38යි කියලා ගමු. වැඩ කරන දවස් 30ක් තියෙනවා.
බලමු දවස් 30ට කොච්චර වැඩ කරන්න ඕනද කියලා. ඔයගොල්ලෝ දවස් වශයෙන් විද්‍යාවේශයට 10 11 පොත් දෙක ගත්තාම මේ දවස් 38 කරන්න ඕනේ ඒ වගේ. විද්‍යාව සබ්ජෙක්ට් එකට තියෙනවා පාඩම් 35. ඊටු සබ්ජෙක්ට් වල පාඩම් කීයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම මේ අනුමාන වශයෙන් දාන්න. ප්‍රධාන සබ්ජෙක්ට් එකට ගමු ගණිතයට. ක්ලාස් වලට පොත් 5ක් විතර පරිශීලනය කරන්න තියෙනවා. ගණිතය. අපි හිතමු කොහෙන්ද මේ පොත් 5ටම එක පොතක පාඩම් 8ක් තිබ්බත් පාඩම් 40ක් තියෙන්න ඕනනේ. ඒ දල වශයෙන් ගමුකෝ අපි පාඩම් 30ක් තියනවා කියලා හිතනවා. ඉතිහාසය ගත්තාම ඉතිහාසයක් තියෙනවා. තව පාඩම් පොත් දෙකක් මම ගන්න තරමින්. ඒතර එතනක් තියෙනවා අපි හිතමු පාඩම් අඩුම තරම 20ක්වත්. ආව මේ කියන්නේ මම. මොකද ඒක පාඩම් ගන්න මම දන්නේ නැහැ හරියට. ඒවා ඒ තියෙන. සිංහල භාෂාව හා සාහිත්‍ය ගත්තොත් භාෂාව හා සාහිත්‍ය ගත්තොත් එතරම් අපි පාඩම් 30ක් තියමු. ඕකේ සිංහල මේ රසාස්වාද කරන්න පාඩම් මේ සාහිත්‍ය සංග්‍රහයට තව පාඩම් අනිවාර්යෙන් 14ක්වත් තියෙන්න ඕනේ. 14ක්. පාඩම් 14 පාඩම් කරන්න ඕනේ. ඔය ඒක වල අවස්ථා සම්බන්ධ කියලා වෙනවා. කවුරු කා විසින් කොහෙදී යවුවාද? ඒක බලන්න ඉතින් පාඩම් ටික පාඩම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රසාස්වාද ලියන්නත් ඔය කියවලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ කාලේ අපිට මතකයි ඒ කාලේ අපි රසාස්වාද ලියනකොට මේ අපි විසින් තමයි රසාස්වාද ලියන්නේ. කෙටි කතාවක් නම් තිබ්බේ කෙටි කතාවෙන් රසාස්වාදයක් ලියන්න ගියාම ඒ රසාස්වාදේ ගොඩනගන්නේ අපි. අපිට දැනෙන ප්‍රමාණයෙන් තමයි රසාස්වාද ගොඩනගන්නේ. දැන් දරුවන්ට ප්‍රශ්නයක් කරන රසාස්වාද කරන්නත් ගුරුවරයෙක් ඕනේ. දැන් සිංහල පන්තියට ගිහිල්ලා රසාස්වාද ලියන්න රසාස්වාද ලියා ගන්න පාඩම දාලා. ඒක මේ ගුරුවරයාගේ වරදක් නෙවෙයි. ගුරුවරයාගේ ළමයා කියලා කියනවා රසාස්වාදයක් කියා දෙන්න කියලා ගුරුවරයා කියා දෙනවා. ගුරුවරයාගේ කාර්යභාරය. ළමයා කරන්නේ මොකද්ද? ඒක ගිහිල්ලා ළමයාට කටපාඩම් කරනවා. දැන් ඌට ඒක රස ගැනීමක් නැහැ. සාහිත්‍යයක් දරුවා ගාව නැහැ. ඒකෙන්ද ළමයා ගිහිල්ලා මොකද කරන්නේ? ඒකත් පාඩම් කරන්න ඕනේ. දැන් එතනත් පාඩම් 14ක් විතර තියෙනවා. බුද්ධාගම ගත්තොත් එහෙමත් නැත්නම් ආගම. ආගම ගත්තොත් පිටුමුක විතරක් පාඩම් පොත් දෙකටම පාඩම් 30ක් තිබ්බා කියලා. මම දල වශයෙන් ටිකක් ගත්තේ. අපි ওই පාඩම් ටිකට බලමුකෝ කොච්චරක් තියනවද කියලා. 35යි 30යි 65යි 85යි 115යි 145යි 159යි පාඩම් 159ක් තියෙනවා. දවස් කීයකට කරන්නද? දවස් 38කට කරන්න. දවස් 38යි පාඩම් 159ක් තියෙනවා. පළවෙනි කාණ්ඩ, දෙවෙනි කාණ්ඩ, තුන්වෙනි කාණ්ඩ සබ්ජෙක්ට් එක ඇතැරලා මම මේ කතා කරන්නේ. එතකොට මගේ පුතේ පැයකට දවසකට අපි ගමු දවසකට පැය 24යි. ඔය පැයකට දවස් පැය 24යි. දවසකට පැය 24යි. ඔයගොල්ලෝ නිදා ගන්න පැය 6ක්. නිින්ද අත්‍යවශ්‍යයි. නිින්ද අත්‍යවශ්‍යයි. විවේකී අධ්‍යයනයක් සඳහා නිින්ද අත්‍යවශ්‍යයි. මම මේ කියන්නේ පැය 6ක් නිදා ගන්නවා කියන එක නෙවෙයි. ඒත් නිින්ද හොඳ නිරෝගී නිින්දක් ඕනේ. නිරෝගී නිින්දක් විතරම වැඩේ කරන්න ඕනේ. නැත්තම් ඔළුවට කොයි තරම් දේවල් දැම්මත් වැඩක් නැහැ. කන්න දවසට 3 වෙලට කන්න අපි දාමුකෝ පැයක්. පැයකින් නම් කන පුදු නැහැ. නාන්න කරන්න ඒ වලත් පැය දෙකක් විතර දාමුකෝ. තව වටේ පොඩක් ඇවිදින්න පොඩි කයියක් ගන්න කතාවක් බලන්න ඒවා නොකර ඉන්නව නෙවෙයි කරනවා
ඉතින් මේ ගිනියරන් කියන ඒව කරනවා ඒ උනාට. ඒවට වෙලාව වෙනස් වෙනවා ඔයගොල්ලන්ට. ඒවට කර ඉන්නේ. පණ ගියත් ඒ ටික කරන්න ඕනේ. ඔය ටිකත් අපි කියමුකෝ පැය 4ක් විතර. පොඩි කයියක් ගන්න ඕපයක් කියවන්න. අල්ලපුවත් ගැන කියන්න අන්න අරුම් මෙහෙම. ඊට මෙහෙම කරලා දිනන. අර කෙල්ල ඒ කෙල්ල මෙහෙමයි. ඔය ටික කියන්නේ පැය 4ක් විතර තියමු. දැන් ඊටට යනවා. දලව ගන්න කොච්චරක් තියනවද කියලා මෙතන තියෙනවා 10යි 13ක් 24න් 13ක් ඒ කියන්නේ තව ඔයගොල්ලන්ට වැඩ කරන්න ඉතුරුයි පැය 11ක් ප්‍රශ්නේ තියෙන්නේ පැය 11ක් වැඩ කරනවාද කියලා ආසන්න වශයෙන් ගත්තා දරුවෙක්ගේ වැඩ කාල සීමාව වෙනම් පැය 11ක් දවසට වැඩ කරන්න ඕනේ පැය 11ක් වැඩ කරනවද? ඕගොල්ලෝ තමයි බලන්න ඕනේ මම පැය 11ක්වත් වැඩ කරනවා. දවසකට. මම කීයෙන් කියනකද පැය 11ක් වැඩ කරන්නේ කියලා. බලමුකෝ දවස් 38යි පැය 11ට. 38යි පැය 11 ගානේ ගත්තොත් 88න් 8යි 8ක් ඉතුරුයි 33යි 8යි 41යි පැය 418ක් තියෙනවා. පැය 11ක් කොට කරලා මේක. මගේ අනුමානේ නම් ළමයි වැඩ කරන්නේ දවසකට උඩරිම පැය 6ක් විතර. මගේ අනුමාන. බහුතර ළමයි පිරිසක් ලංකාවේ. ඒ මොනවත් එම කියන්නේ. 48න් 8යි 4ක් ඉතුරුයි 18යි 4යි 22යි. 228යි. දැන් බලන්න මේ ගානට වැඩ කරන ළමයි ඒ ළමයේ පාඩම් 159ක්. මෙන්න මේ පාඩම් මම සබ්ජෙක්ට් 5යි ගත්තේ. පාඩම් 159ක් ඉවර කරන්න ඒ දරුවට තියෙන්නේ පැය 228ක්. දැන් අඩුම තරමේ ආසන්න වශයෙන් ගත්තාම පැයකට පැය විනාඩි 15කට 20කට විතර යද්දී පාඩමක් ඉවර කරන්න ඕනේ ළමයා. නැත්තම් පාඩම් ටික ඉවර කරගන්න බෑ ඒ ළමයාට. ඔයගොල්ලෝ ඉන්නේ ඒ තරම් විතර බරෑරුම් කරගෙන. ඔයගොල්ලෝ ඉතින් කැප මට මේ පෙන්වන්න ඕනේ ඔයගොල්ලෝ ඉතින් කැපවීමෙන් වැඩ කරන්න ඕනේ පිරිසක් කියන එකයි. ඔයගොල්ලෝ මහා ආයාසකින් වැඩ කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ හෙට හීනේ වැඩි වෙන්නේ. ඔයගොල්ලෝ ඉතින් කැපකිරීමක් කරන්න ඕනේ කෙනෙක් ඔයගොල්ලෝ. ඒක එහෙම කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් මේ ගොඩ දාන්න. ඔයගොල්ලෝ ඉන්නවට වඩා ගොඩ දාන්න ඔයගොල්ලන්ට පුළුවන්. පුතේ යම් දෙයකට අපිට කුසගින්න ආහාර අවශ්‍යතාවයක් නැත්නම් අපි ආහාර හොයන්න යන්නේ නැහැ. අපිට යම් දෙයක් වලින් බඩගින්නක් මේ බඩගින්න වෙනුවෙන් අපි හොයාගෙන යනවා. සතෙක්ට බඩගින්නක් තිබ්බොතින් තමයි දඩයන් කරන්නේ. සිංහයට බඩගින්නක් තිබ්බොතින් තමයි දඩයන් කරන්නේ. සිංහයට බඩගින්නක් දරුණු දවසට ඒක ඕනනම් දුවන ලෑස්ති. තමන්ගේ කුසගින්න නිවා ගන්න ඕනතරම් සටන් කරන්න ලෑස්ති. ඕනතරම් කැපකිරීම කරන්න ලෑස්ති. ඕනතරම් බලන් ඉන්න ලෑස්ති. ඔයාට බඩගින්නක් තියෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ රිසල්ට් එක වෙනුවෙන්. ඕගොල්ලන්ට බඩගින්නක් තියෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ හෙට දවස වෙනුවෙන්. ඕගොල්ලන්ට බඩගින්නක් තියෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ හීන වෙනුවෙන්. එහෙම තිබ්බොත් ඕගොල්ලෝ එන්නේ හීන දඩයන් කරන්න. ඕගොල්ලන්ගේ රිසල්ට් එක දඩයන් කරන්න. ඕගොල්ලෝ ඕන කැපකිරීමක් කරන දරුවෝ ටික. එහෙම දරුවෝට පැය 418ක් නෙවෙයි. ඌට පුළුවන් මේ පැය 11 දවසකට පැය 15ක් කරන්න. එයාට පුළුවන් මේක පැය 16ක් කරන්න. මේවයි කටු කරන්න එයාට පුළුවන්. ඉඳා ඔයගොල්ලෝ අතේ තමයි තීරණය තියෙන්නේ. ලංකාවේ මොන ප්‍රශ්නයක් තිබ්බේ මොනවද ඉගෙනන්නේ නැත්නම් කොහොමද පේපර් එක කොහොමද එන්නේ කොහොමද රිසල්ට් එක අමාරුද නැද්ද මේ කිසිම දෙයක් නෙවෙයි වැදගත්. ඔයගොල්ලන්ගේ තීරණය තමයි වැදගත්. ඔයගොල්ලන්ගේ ඇඟට තියෙන හයිය තමයි වැදගත්. ඔයගොල්ලන්ගේ ඇඟට තියෙන මොරාල් එක තමයි වැදගත්. ඒක තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට කැපකිරීම කරන්න පුළුවන්. ඒක තමයි ඔයගොල්ලන්ගේ රිසල්ට් එක වෙන්නේ. ඉතින් අවශ්‍යතාවය තියෙන ළමයට යම් තැනක ඔයගොල්ලන්ගේ තියරි එක කම්ප්ලීට් නැත්තම් ඒ ළමයා තියරි හොයා ගන්නවා. මට තියරි එක අඩි මට මේ වැඩේ කරගන්න ඕනේ කියන මම තියරි කොහෙන් හොයා ගන්නවා. ඉතින් අවශ්‍යතාවය තියෙන එක මේ වැඩේ දිනනවා. පරිණාමවාදී හැමදාම මුදේ ශක්තිමත්ය විතර ජයග්‍රහණය කරා.
කැපකිරීම කරන පරිසරයට අනුගත වෙන අනුවර්තනය කෙරෙහි දායකත්වය දක්වන පරිණාමය වෙන එන්නේ සත්‍යය විතරයි පුතේ ජයග්‍රහණය කරන්නේ. අනිත් එක ස්වභාව ධර්මයෙන් පුතේ මොනවා කරනද ෆේල් කරලා දානවා. අයින් කරලා දානවා. ඉවත් කරලා දානවා. ඒකෙන් යම් කෙනෙක්ට මේක අනුවර්තනය වෙන්න බැයි නම් කැපකිරීම කරන්න බැයි නම් මේ වෙනුවෙන් තමන්ගේ හීන වෙනුවෙන් පරිණාමය වෙන්න බැයි නම් මොකද පරිණාම වෙන්නේ? ඔයගොල්ලෝ හිත පරිණාමය කරන්න බැයි නම් උදාසීන මැලි කම්මැලි වැඩක් කරන්න ඕනේ නැහැ කියලා හිතන ඒ මානසිකත්වයෙන් මිදිලා වැඩ කරන්න ඕනේ මොරාල් එකක් තියෙන කැපකිරීම කරන්න ඕනේ හයියක් තියෙන නිදි මරන්න ඕනේ කියලා හිතන එන්නේ හිතට පරිණාම වෙන කෙනා ඒ ස්ථාරව තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරයි පද්ධතිය තුල තමන්ගේ ජයග්‍රහණය ඒක තහවුරු කරනවා පැවැත්ම තහවුරු කරනවා ඒකින්ද ඔයගොල්ලෝ තමයි තීරණය කරන්න ඕනේ වැඩේ පටන් ගන්න ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා තව දවස් 38යි මේ වැඩ කරන කාල සීමාව තුල ඔයගොල්ලන්ට උපරිමයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඉතින් අපි පටන් ගමු. 2014 පේපර් එක ඒකේ ඉතුරු ටික කරගෙන යන්න. ඉතින් මම කතා කරා 2014 පේපර් එකේ 15 වෙනි ප්‍රශ්න වෙනකම් ප්‍රබල අම්ලයක් වන සල්ෆරික් අම්ලය පාසනම් පරිදි අයනීකරණය වෙනවලු. ඒකේ උත්තරය ගන්න තමයි තියෙන්නේ. ඒක තියෙනවා H2SO4 විඝටනය වෙනවා. මම කියවා මේක ප්‍රබල අම්ලයක්. මේ ප්‍රබල අම්ලය පූර්ණ විඝටනයක් සිද්ධ කරලා හයිඩ්‍රජන් ප්ලස් ජලීය මාත්‍රය සපයලා සල්ෆේට් දෙනවා. අයනීකරණය වෙනවා. තුලට ගාම මේ පැත්ත දෙකයි එකද හයිඩ්‍රජන් මේ පැත්ත දෙකයි මේ පැත්ත සල්ෆේට් එකයි එහා පැත්ත සල්ෆේට් එකයි වැඩේ තුලට ගන්න. ඒතර මම මේක කියනවා ගානේ 0.5යි ගන්න ඩෙසිමීටර මවුල 0.5ක් සල්ෆරික් ද්‍රාවණයේ ලීටරයක අඩංගු මුළු අයන සංඛ්‍යාව ඝන සෙන්ටිමීටර 1000ක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර 1යි. මිලිලීටර් 1000ක් කියලා කියන්නේ ලීටර් 1යි. මිලිලීටර් 1ක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර 1යි. එහෙනම් ඝන මිලිලීටර් 1000ක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර 1යි. හරිද? ඝන ඩෙසිමීටර එහෙනම් මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් 1යි. ලීටර් 1ක් සමානයි ඝන ඩෙසිමීටර 1යි. ලීටර් 1යි ඝන ඩෙසිමීටර 1යි කියන්නේ සමානයි. ඒක වශයෙන් සමානයි. මේක අහනවා ඝන ඩෙසිමීටර මවුල 0.5ක් සල්ෆරික් ද්‍රාවණයේ ලීටරයක අඩංගු. එමේ අහන්නේ මොකක්ද ආයෙසරයක් ඝන ඩෙසිමීටර 1ක අඩංගු කියන එකයි. මෙන්න මේ සල්ෆියුරික් කියනවලු ඝන ඩෙසිමීටරයට 0.5 මවුල් ඝන ඩෙසිමීටර 1ක අහන ද්‍රාවණයේ ලීටරයක අඩංගු. මේ නොකිය අහන්නේ ඝන ඩෙසිමීටර 1කම තමයි. අඩංගු මුළු අයන සංඛ්‍යාව කොච්චරද කියලා අහනවා. ඒ කියන්නේ මෙන්න මෙයා විඝටනය කරාට පස්සේ ජලීය ද්‍රාවණයට දාන්න පස්සේ මෙන්න මේ ක්‍රමයට විඝටනය වෙනවා. විඝටනය වුණොත් කොච්චර අයන සංඛ්‍යාවක් තියෙනවද කියලා අහනවා. දැන් මොකද කරන්නේ? අපි දැන් තුලිත රසායනික සමීකරණයට අනුව මෙතන මවුල 0.5ක් තියෙනවා නම් සල්ෆියුරික්ට හයිඩ්‍රජන් ධනායන සාන්ද්‍රණයේ මේ මවුල අනුපාතය 1ට 2යි. දැන් මෙතන 0.5ක් තිබ්බොත් මෙයාගෙන් හම්බෙන්න ඕනි ඒ වගේ දෙගුණයක් සල්ෆියුරික් වගේ දෙගුණයක් මෙතන තියෙන්න ඕනි. ඒ කියන්නේ කීයක්ද? 1.0ක් හම්බෙනවා. මවුල. ඒ වගේම සල්ෆියුරික්ට සල්ෆේට් අනුපාතය මෙයා එකක් ප්‍රතික්‍රියා කළොත් මවුල අණු මෙයා එක මවුලයක් හම්බ වෙනවා. එහෙනම් මේ දෙන්න අතර මවුල අනුපාතය කීයද? සල්ෆියුරික්ට සල්ෆේට් මවුල අනුපාතය 1ට 1යි. ඒ කියන්නේ මෙතන 0.5ක් ප්‍රතික්‍රියා කළොත් මෙයාගෙන් 0.5ක් හම්බ වෙනවා. ඒ අයන වශයෙන්
අයන ඔක්කොම කීයක් හම්බ වෙනවද? මේ යනවා මුළු අයන සංඛ්‍යාව ලීටරයට අරන් ගත්තොත් දශම 1.5ක් හම්බ වෙනවා. මවුල 1.5ක් හම්බ වෙනවා. දැන් ඕනි මවුල එක මවුල 1.5ක් ඕනේ අයන සංඛ්‍යාව නම්. හරිද? අපිට කියලා අවගාඩ්‍රෝ නියතය පාවිච්චි කරනවා අපි. අවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේකට. සරලව මතක තියාගන්න පුළුවන්. කටපාඩම් කරන්න ඕනේ නැහැ. මොකද අවගාඩ්‍රෝ කියලා කියන්නේ? අවගාඩ්‍රෝ කියලා කියන්නේ මෙන්න මේකට. යම්කිසි මූලද්‍රව්‍යයක सापेक्ष अपनी सोडियम सापेक्ष परमाणु स्कंदे समान प्रमाण सोडियम के सापेक्ष परमाणु स्कंदे के विसितुना सापेक्ष परमाणु स्कंदे समान प्रमाण मुकेन गන්නවද ග්‍රෑම් වලින් කිරාගත්තද ග්‍රෑම් වලින් කිරාගත්තද ඒ කියන්නේ ග්‍රෑම් කීයක් ගන්න ඕනද ග්‍රෑම් 23ක් ගන්න ඕන ඒකේ ඇතුලේ परमाणु हो अणु हो आयन हो आदि वशेन तनुम මේකක කියලා කියන්නේ මොකද්ද? ඒ සංයෝගයේ තියෙන මූලද්‍රව්‍යයේ හෝ තියෙන පරමාණු සංඛ්‍යාව නැත්නම් සංයෝගයේ තියෙන අණු සංඛ්‍යාව එමත් ආයන සංඛ්‍යාව. අන්න තනුම් මේකක තියෙනවලු 6.0222 වැඩි කිරීම 10 23ක්. කිරීම 10 23ක් තියෙනවා. මොකද කියන්නේ? යම්කිසි මූලද්‍රව්‍යයක सापेक्ष परमाणु स्कंदයට සමාන ප්‍රමාණයක් ග්‍රෑම් වලින් කිරාගත් විට ඒ ග්‍රෑම් එක ඇතුලේ තනුම් මේක කීයක් කියලා 6.02 කිරීම 10 23ක් තියෙනවා. හරි. තව ක්‍රමයකට කිව්වොත් යම්කිසි සංයෝගයක पेलबको C6යි H12යි O6යි ग्लूकोज वල सापेक्ष परमाणु स्कंद 180යි ඊට සමාන ප්‍රමාණයක් ග්‍රෑම් වලින් කිරාගත්තුයි. ග්‍රෑම් 180ක් කිරාගත්තු. ග්ලූකෝස් වලින් ග්‍රෑම් 180ක් කිරාගත්තුයි. ඒ ග්‍රෑම් 180 ඇතුලේ සංයෝග අණු තියෙනවා පොතේ 6.02 වැඩි කිරීම 10 23. එලා අවගාඩ්‍රෝනිට කටපාඩම් කරන්න එපා. කොහොමද තියාගන්නේ? යම්කිසි මූලද්‍රව්‍යයකට මෙම ලියාගත්තට පස්සේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමාන ප්‍රමාණයක් ග්‍රෑම් වලින් කිරාගත් විට ඒ තුළ තනුම් මේක සංඛ්‍යාව හෝ යම්කිසි සංයෝගයක सापेक्ष अणुक स्कंध මෙතන परमाणु මෙතන අණු सापेक्ष अणुक स्कंध समान प्रमाण ග්‍රෑම් වලින් කිරාගත් විට ඒ තුළ තනුම් මේක ප්‍රමාණය 6.02 වැඩි කිරීම 10 23. ඕකට තමයි අවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ. නම් ඕක අනුව අපිට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් පොතේ යම්කිසි මවුලයක් තුල යම් අනුගානක් තියෙනවද ඒක සමානයි. මවුලේ ගාන බෙදන්න ඕනි. මවුලේ වැඩි කරන්න ඕනි. කාගෙන්ද අවගාඩ්‍රෝ නියතය. එතකොට එනවා මවුලයක් ඇතුලේ තියෙන මෙන්න මේ මවුලයක් ඇතුලේ මෙතන මේ 6.02 කියන්නේ කීයක්ද? මවුල එකක්. ඇයි එහෙම කියන්නේ? අපි දන්නවා මෞලික ස්කන්ධය කියලා ඕගලන්ට උගන්වන්නේ මොකක්ද? මවුලයක තියෙන ග්‍රෑම් ගාන. මෞලික ස්කන්ධය කියන්නේ මවුලයක තියෙන ග්‍රෑම් ගාන. මවුලයක තියෙන ග්‍රෑම් ගාන. ඒ කියන්නේ මෞලික ස්කන්ධය හැම වෙලාවෙම සමානයි කාටද? සාපේක්ෂ පරමාණු ස්කන්ධයට හෝ සාපේක්ෂ අණු ස්කන්ධයට. එහෙනම් යම් තැනක සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමාන ප්‍රමාණය ග්‍රෑම් වලින් ගත්තොත් ඒක ඇතුළේ මවුලයක් තියෙනවා. කියන්නේ මවුලයක් තුල තනුම් මේක කොච්චරක් තියෙනවද? ඒ කියන්නේ පරමාණු අණු හෝ යානේ කොච්චරක් තියෙනවද? 6.02 වැඩි කිරීම 10 23ක් තියෙනවා. එහෙනම් මවුල සංඛ්‍යාව අවගාඩ්‍රෝ නියතයෙන් වැඩි කරොත් එන්නේ එක ඇතුලේ කොච්චර අනුගානක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. මවුල සමානයි යම් තරක මවුල ගණනක් ගන්න යම් අනුගානක තියෙන මවුල සංඛ්‍යාවක් ගන්න අනුගාන බෙදන්න ඕනේ අවගාඩ්‍රෝ නියතය. ඒක මෙහෙම සමීකරණයක් ගොඩ ගන්න පුළුවන්. අච්චු පොතේ නැහැ.
අච්චුපත ඇතුළට මහත් උරණ ගන්න පුළුවන්. හරිද? ඒ වගේම අච්චුපත ඇතුළට මේ ආශ්‍රයෙන් හද මෙහෙම පොඩි පොඩි ගණන් අහනවා. එතන මොකක්ද ගන්න තියෙන්නේ අපිට ඕනේ මවුල 1.5ක. මේක මම මෙහෙම ලියන්න. n සමානයි මවුල සංඛ්‍යාව සමානයි අනුගණන. මේ තියෙන අනුගණන. බෙදන්න ඕනේ අවගාඩ්‍රෝ නියති. මවුල කීයක් කියලා දැන් අපිට ඕනේ මේක ඇතුළේ තියෙන අනුගාන. නැත්නම් අයන ගාන. තනුම් මේකක් ගන්න. එහෙනම් අපි යම් මවුලයක තියෙන. ඒ කියන්නේ 1.5ක තියෙන ගාන 6.0212 වැඩි කිරීම 10 23න් වැඩි කරොත් අපිට එනවා මෙතන තියෙන අයන ගාන. මේ n කියලා ගන්න මෙන්න මෙතන තියෙන තනුම් මේකක් ගන්න. එහෙනම් උත්තරේ කීයද? අයන ගාන සමානයි කීයද පුතේ? 1.5 වැඩි කිරීම 6.0212 වැඩි කිරීම 10 23. හරිද? මේ උත්තරයක් තියෙනවා. තුන්වෙනි උත්තරේ 1.5 වැඩි කිරීම 6.0212 වැඩි කිරීම 10 23. ඒක තමයි උත්තරය. හරිද? ඊළඟ ප්‍රශ්නේ අහනවා 16 වෙනි ප්‍රශ්නේ 15 වෙනි ප්‍රශ්නේ කතා කරා 16 වෙනි ප්‍රශ්නේ පීඩනය අඩු වන විට ජලය තුල වායුවක ද්‍රව්‍යතාවය අඩු වේ. පීඩනය අඩු කරනකොට ද්‍රව්‍යතාවය අඩු වෙනවා. මේ ප්‍රකාශය සත්‍ය බව තහවුරු කරන්නේ කුමන සිද්ධියද? ද්‍රව්‍යතාවය ගැන ඉස්සෙල්ලා කතා කරන්නකෝ. ද්‍රව්‍යතාවය කියලා දන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑනේ. ද්‍රව්‍යතාවය කියන්නේ මොකක්ද? ද්‍රව්‍යතාවය කියලා කියන්නේ තීරණ අඩු වෙන. ද්‍රව්‍යතාවය කියලා කියන්නේ මෙන්න මේක. මේ එකක්වත් කටපාඩම් කරන්න ඕනේ වනේ. හරි සරලව මතක තියාගන්න පුළුවන් දේවල් නේ. හරි. ඔයගොල්ලෝ අච්චුපතේ මෙන්න මේව නිර්වචනයක් තියෙනවා. අපි දන්නවා ද්‍රාවණයක් කියන්නේ ද්‍රව්‍ය එක ද්‍රාවකයේ එකතු වුණාට පස්සේ ඒ දෙක එකතුවට කියනවා පුතේ මොකක්ද කියලාද? ද්‍රාවණයක් කියලා. ද්‍රාවණය. ද්‍රාවණය කියලා කියන්නේ මොකක්ද? ද්‍රාව්‍ය කියලා කියන්නේ මිශ්‍රණයක තියෙන සරල පුදින් අඩුවෙන් තියෙන එක. නැත්තම් දිය වඩද. ද්‍රාවකය කියන්නේ මොකද්ද? මිශ්‍රණය වැඩියෙන් තියෙන සංඝටකය. එහෙමත් නැත්තම් දිය කරන මාධ්‍යය. හරිද? අපි ගත්තොත් සීනි ද්‍රාවණය සංඝටක දෙකයි ද්‍රාවකය තමයි තියෙන්න ඕනේ. අඩුවෙන් තියෙන සීනි. මතකන් දිය වෙන්නේ සීනි. එයා කවුද ද්‍රාව්‍ය? එයා ද්‍රාව්‍ය. ද්‍රාවකය කියන්නේ කවුද? ද්‍රාවකය කියලා කියන්නේ ජලය. වැඩියෙන් තියෙන දේ. එහෙමත් නැත්නම් දිය කරන මාධ්‍ය. නම් සීනි ද්‍රාවණයක් ඇතුලේ සීනි දිය කරනවා ජලය. එතකොට ද්‍රාවණයක් ඇදලා සීනි ද්‍රාවණය කියලා. ඔන්න අපි ගාව තියෙනවා ජල භාජනය. අපි ওই ජල භාජනයට අපි දානවා සීනි. මෙදින් සීනි. දාගෙන යද්දි දාන්න දිය වෙනවා. හැබැයි අපි ගන්නෙ මෙන්න මේ ද්‍රාවකයෙන් ග්‍රෑම් 100. ග්‍රෑම් 100. ද්‍රාවක ග්‍රෑම් 100. එන්නේ ද්‍රාවක ග්‍රෑම් 100 තුල මම සීනි දිය කරන් යනවා. ඒ කියන්නේ ජල ග්‍රෑම් 100ක් තුන සීනි දිය කරන් යනවා. දිය කරගෙන යද්දී
යම් අවස්ථාවක් එනවා පුතේ ඕක දිය කරන්න පුළුවන් උප්පරමයක් වෙනවා. අන්නේ අවස්ථාවට කියනවා සන්තෘප්ත අවස්ථාව කියලා. ජලය සීනිය වලින් සන්තෘප්ත වෙනකන් දිය කරලා. එතනින් එහාට දිය කරන්න බෑ. අපි ගෙදර කරනවා තේ බොන්න. ගෙදරකට තේ බොන්න ගියාම ඒකෙදි අපිට තේ එකක් දෙනවා. ගොඩක් තැන් වලින් තේ බිව්වම ගොඩක් තැන් වලින් නෙවෙයි 99.99ක්. ඒ ඉතුරු 0.09 අර සීනි අඩුවෙන් දාපු ගෙදර. වැඩි සීනි දාන්න හොඳ නැහැ කියලා හිතලා දාපු ගෙදර තමයි මේ තත්ත්වය නැත්තේ. ඉතුරු හැම ගෙදරකම පිටි සීනි ඉතුරු වෙලා තියෙනවා අඩි. ඒ අඩු වෙන්න හේතුව තමයි ඒ කෝප්පෙට දාන්න පුළුවන් උප්පරමයේ සීනි දිය වෙලා ඉවරයි. තව එක සීනි 8ක්වත් දිය වෙන්න බෑ. ඒ කියන්නේ ඒ කෝප්පේ සීනි වලින් සන්තෘප්තයි. ඒ සන්තෘප්තියින් තවදුරටත් දිය කරන්න බෑ. දිය කරන්න බැරි ටික තමයි ඉතුරුලා තින්න අඩි. හරිද? එහෙනම් අන්නේ සීනි දිය කරන්න පුළුවන් උප්පරම අවස්ථාව සන්තෘප්ත අවස්ථාව කියලා කියනවා. එර ග්‍රෑම් 100ක් තුල දිය කරන්න පුළුවන් උප්පරම සීනි ප්‍රමාණයක් තියෙනවා. උප්පරම සීනි ස්කන්ධයක් තියෙනවා. හැබැයි උෂ්ණත්වය වැඩි කරොත් ඔය ග්‍රෑම් 100 තුල දිය කරන්න පුළුවන් සීනි ස්කන්ධය වැඩි වෙනවා. උදාහරණයක් අම්මල කවුම් හදනකොට සීනි පැණි දිය කරනවා. වතුර එකකට සීනි දානවා කන්ද වගේ හිටින්න. ඔක මුලින් දිය වෙන්නේ නැහැ දිය කරා. හැබැයි ටිකක් රත් කරනකොට රත් කරනකොට දිය වෙච්ච නැතිව හොඳින් දිය වෙනවා. ඒක උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රාව්‍යතාවය එන්න වැඩි වෙනවා. ඒක සීනි වල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. ඒකෙන් අපි මේ ද්‍රාව්‍යතාවය ප්‍රකාශ කරන්නේ පොතේ නියත උෂ්ණත්වයක. අපි යම් නියත උෂ්ණත්වයක් තියාගෙන තමයි ද්‍රාව්‍යතාවය ප්‍රකාශ කරන්නේ. හේතුව තමයි උෂ්ණත්වය වෙනස් කරන්න මගේ පුතේ. දිය ගන්න පුළුවන් සීනි ගන්න ප්‍රමාණය වෙනස් වෙනින්ද. එහෙනම් පුතේ මොකක්ද ද්‍රාව්‍යතාවය කියලා කියන්නේ? නියත උෂ්ණත්වයකදී. එමත් නැත්නම් කාමර උෂ්ණත්වයේදී. ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ කාමර උෂ්ණත්වයේදී. ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල දිය කළ හැකි උපරිම ද්‍රව්‍ය ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රාවකය තුල එම ද්‍රාව්‍යතාවය සඳුන්වනවා. පුතේ බලන්න මාර ලේසිනි පුතේ මේක. නිකන් හරි සරලයි මේක. කටපාඩම් කර දඟලන දෙයක් නෑ නේද එතකොට. මොකද සිද්ධිය? අපි ගන්නවා නියත උෂ්ණත්වයකදී යම් උෂ්ණත්වයක අපි හිතමුකෝ සරලව අපිට මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් යම් උෂ්ණත්වයකදී ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල දිය කළ හැකි උපරිම ද්‍රාව්‍ය ස්කන්ධ ග්‍රෑම් කියන්නේ ස්කන්ධය ද්‍රාව්‍ය ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රාවකය තුල එම ද්‍රාව්‍යතාවය සඳුන්වනවා. අවසාන උතර ආයතනයෙන් මාත් එක්ක යම් උෂ්ණත්වයකදී ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල දිය කළ හැකි උපරිම ද්‍රාව්‍ය ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රාවකය තුල එම ද්‍රාව්‍යතාවය සඳුන්වනවා. හරිනේ. ඕක තමයි අපේ ද්‍රාව්‍යතාවය කියලා කියන්නේ. එහෙනම් ද්‍රාවකයක තුල ද්‍රාව්‍යතාවයේ කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. සාධක ටික තමයි පළවෙනි කරන උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙන්න ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. අනික තමයි ද්‍රාවකයේ ස්වභාවය. අනික තමයි ද්‍රාව්‍යයේ ස්වභාවය. ද්‍රාවකයේ ස්වභාවයයි
ද්‍රව්‍යයේ ස්වභාවයයි උෂ්ණත්වයයි කියන එක මත ද්‍රව්‍යයක ද්‍රව්‍යතාවය වෙනස් වෙනවා. හරිද? මෙන්න මේ ද්‍රවකයේ ස්වභාවයයි ද්‍රව්‍යයේ ස්වභාවයයි කියන ගත්තාම මෙන්න මේක අපි දන්නවා. ඉගෙන ගන්න තියෙනවා. ඒ ක්ලාස් 3 වෙනි පාඩමේ මොකද්ද? ද්‍රවීය ගුණ සමාන. ද්‍රවීය ගුණ සමාන ද්‍රව්‍ය සහ ද්‍රාවක වල ද්‍රව්‍යතාවය වැඩි. ඒ කියන්නේ නිර්ද්‍රවීය සංයෝගයක් ඇතුලේ නිර්ද්‍රවීය සංයෝගයක් ඉතා උණින් ද්‍රව්‍යයි. ද්‍රවීය සංයෝගයක් ඇතුලේ ද්‍රවීය සංයෝගයක් ඉතා උණින් ද්‍රව්‍යයි. නිර්ද්‍රවීය සංයෝගයක් ඇතුලේ ද්‍රවීය සංයෝගයක ද්‍රව්‍යතාවය පට්ටවුල්. ද්‍රව්‍යතාවය අඩුයි. එහෙනම් අපි ඉතා හොඳ ද්‍රව්‍යතාවයක් ලබා ගන්නවා. ද්‍රාවකයේ ස්වභාවය ද්‍රව්‍ය ස්වභාවය කියන්නේ මොකද්ද? දෙන්නගේම ද්‍රවීය ගුණ සමාන වෙනවා. කාබනික අකාබනික බව කිසි ප්‍රශ්නයක් නැහැ. ද්‍රාවකයේ කාබනික බවයි ද්‍රව්‍යයේ කාබනික බවයි අකාබනික කාබනික ප්‍රශ්නයක් නැහැ. ද්‍රවීය ගුණ සමානයි නම් තාවලින් ද්‍රව්‍යයි. නිර්ද්‍රවීය වේතන නිර්ද්‍රවීය ද්‍රව්‍යයි. ද්‍රවීය වේතන ද්‍රවීය ද්‍රව්‍යයි. හැබැයි ද්‍රවීය එකක් අතර නිර්ද්‍රවීය එකක් පට්ටවුල්. හරිනේ? ඕක තමයි ද්‍රාවණයක ද්‍රව්‍යතාවය. හැබැයි පුතේ උෂ්ණත්වයක් ගත්තොත් වායුවක් ගත්තොත් වායුවක ද්‍රව්‍යතාවය කෙරෙහි බලපාන සාධක ඊට වඩා වෙනස්. එයාට බලපාන සාධක දෙකක් වායුවක නම්. එකක් තමයි උෂ්ණත්වය අනික තමයි පීඩනය. උෂ්ණත්වය වැඩි වෙන්න වායු අංශු වල මධ්‍යන්න චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට ද්‍රව්‍ය වෙන්නේ නැහැ. ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි. එයාලා බහැලා යන ද්‍රවණයෙන් බහැලා යන්න තමයි බලන්න විතරක්. ඒකින්ද උෂ්ණත්වය මෙයාගේ උෂ්ණත්වය මෙතනදී උෂ්ණත්වය වැඩි වෙන්න ද්‍රව්‍යතාවය වැඩි වුණාට වායු උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම ද්‍රව්‍යතාවය අඩුයි. හරි. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ බීම් එකක් ඇදුවාම ඒකේ තියෙන වාතය පද්ධතිය එළියේ තියෙන පද්ධතියත් එක්ක රත් වෙන්න සීතල අඩු වෙන්න වාෂ්පය යනවා. හරි. ඇතුලේ හිර කරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව අයින් වෙනවා. හරි. අනික පීඩනය. අන්න මේ උෂ්ණත්වය වැඩි වෙනකොට වායුවේ ද්‍රව්‍යතාවය අඩු වෙනවා. පීඩනය වැඩි වෙනකොට ද්‍රව්‍යතාවය මාක් වෙනවද වැඩි වෙනවා. එහෙනම් වායුක ද්‍රව්‍යතාවය වැඩි වෙන පීඩනය වැඩි කරලා උෂ්ණත්වය අඩු කරනවා. හරිද? නම් උත්තරේ බලන්න පීඩනය අඩු වෙන විට. පීඩනය අඩු වෙනකොට ද්‍රව්‍යතාවය අඩු වෙනවා. ඒක දියවලා තියෙන වායු ප්‍රමාණය දියවලා තියෙන වායු ප්‍රමාණය අඩු වෙනවා. ද්‍රව්‍යතාවය අඩු වෙනවා. මේ ප්‍රකාශිතාවු කරනවා. ජලය රත් කරනකොට වායු බහුල පිට වෙනවා. එකක්. අනික සෝඩා බීම් බෝතලයක් විවෘත කළ විට වායු බහුල පිට වෙනවලු. ද්‍රව තත්ත්වයකදී LP වායුව වායු සිලින්ඩරයක ගබඩා කරනවලු. වායුවක් ලුණු ජලයේදීට වඩා සාමාන්‍ය ජලය තුල දිය වෙනවලු. උත්තරේ මොකද්ද පුතේ ඔකේ? උත්තරේ තමයි ජලය රත් කරනකොට වායු බහුල පිට වෙනවා. කතාව හරි. උෂ්ණත්වය වැඩි වෙද්දී ජලයේ දිය වෙලා තියෙන වායු වල ද්‍රව්‍යතාවය අඩු වෙනවා. ඒතර වායු පිට වෙනවා. හරි. බෑ අහන්න දැන් උෂ්ණත්වය ගැන පීඩනය ගැන. මේක තියෙනවා සෝඩා බීම් බෝතලයක් විවෘත කළ විට වායු බහුල පිට වෙනවලු. හරිනේ. සෝඩා බෝතලයක් හදන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු ඉතා හොඳින් දාලා පීඩනය වැඩි කරලා තද කරලා තමයි තියෙන්නේ. අර කැරියර මම මාක් කරන බෝතලයකට පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙච්ච එකම අර දිය වෙලා තියෙන වාෂ්ප ටික අයින් වෙලා යනවා. උත්තරේ එහෙනම් අංක 2. ද්‍රව තත්ත්වයේදී නෙවෙයි පුතේ LP වායුව සිලින්ඩර ගබඩා කරන්නේ ඇත්තටම පීඩනය වැඩි වෙන හින්දා ඒක ඇතුලේදී ද්‍රව බවට පත් වෙනවා. now උත්තරේ අංක 2. මේක තමයි තියරි. ප්‍රශ්නට දාලා තියරි. ඉතින් ප්‍රශ්නෙට උත්තරේ විතරක් දෙන්නේ නැහැ සම්පූර්ණ තියරිය කතා කරනවා.
හරි. ඊළඟ ප්‍රශ්නේ. යකඩ බල බැඳීම ආදර්ශනය කිරීමට විද්‍යාගාරදී සකස් කරන ලද ඇටෝම රූපයේ පෙන්වා ඇත. මෙම ඇටෝම තුළදී පාසනම් ප්‍රතික්‍රියාව ප්‍රධාන වශයෙන් සිදුවන්නේ A B C ප්‍රදේශ වලින් කොමන ප්‍රදේශයේදී? එම අහනවා. කොහොමද කරන්නේ? අපි දන්නවා යකඩ බල බැඳීම කියන්නේ මොකක්ද කියලා. මොකද යකඩ බල බැඳීම කියලා කියන්නේ යකඩේ තියෙන යකඩ පරමාණු ජලය සහ වාතය කියන දෙන්න ලබා ගන්නවා. මෙන්න මේ තත්ත්වයේ ඉඳලා ඇති වෙන විකාශනය කියන කාරණාවට කියනවා යකඩ මල බැඳීම කියලා. එහෙනම් යකඩ මල බැඳීම සාධක දෙකයි. ලෝහ විකාශනය කියන්නේ ලෝහ පරමාණු අයින් වෙනවා. අයින් වෙලා දුර්වර්ණ වෙන්න ගන්නවා. ඒක කියනවා මල බැඳීම කියලා. යකඩ එම් මල බැඳෙන සාධක දෙකයි ජලය සහ වාතය. ඒ දෙන්න තමයි මේ ජලයේ තියෙන මේ යකඩවල තියෙන මේ පරමාණු ලබා ගන්න. ඒක ලියුවොත් ඉන්නේ එහෙම යකඩ මල බැඳීමේ ඇනෝඩ ප්‍රතික්‍රියාවක් තියෙනවා කැතෝඩ ප්‍රතික්‍රියාවක් තියෙනවා. යකඩ මල බැඳීමේ ඇනෝඩ ප්‍රතික්‍රියාව ඒක ඇවිල්ලා පුතේ ඇනෝඩ ප්‍රතික්‍රියාව කියන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණය වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන ගැලවිලා යනවා. යකඩ වලින් ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහිල්ලා ෆෙරස් ධන දෙක එනේ හදනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ගැලවිලා ගිහිල්ලා. ඔක තමයි මල බැඳීමේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. මේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන්න නම් ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් ඉන්න ඕනේ. ගන්න කෙනා කවුද? කැතෝඩ ප්‍රතික්‍රියාවෙන් තමයි ගන්නෙ. කැතෝඩ ප්‍රතික්‍රියාව කියන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. මෙහා පළවෙනි එහෙනම් මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කවුද? ජලය සහ වාතය. H2O සහ O2 කියන දෙන්න ඉලෙක්ට්‍රෝන හතරක් ලබාගෙන හයිඩ්‍රොක්සිල් හදනවා. තුල්ට කරන්න හතරයි මේ පැත්ත දෙකයි හතරයි. ඔහම තමයි එන්නේ. समस्त මල බැඳීමේ समस्त ප්‍රතික්‍රියාව ගත්තොත් එතකොට මොකද වෙන්නේ? මේ පළවෙනි ප්‍රතික්‍රියාවයි දෙවෙනි ප්‍රතික්‍රියාව එකතු වෙන්න ඕනේ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි මෙතන ඉලෙක්ට්‍රෝන හතරයි. ඒකෙන්ද මේ පළවෙනි ප්‍රතික්‍රියාව ඉස්සලා දෙකෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට ෆෙරස් එක දෙකෙන් වැඩි කරනවා. එතකොට ෆෙරස් දෙකයි Fe ධන දෙක ධන හතරයි ඉලෙක්ට්‍රෝන. මෙහා තුන්වෙනි ප්‍රතික්‍රියාව. එහෙනම් මම 3යි දෙකයි එකතු කරනවා. එතකොට මම 2යි Fe ධන 2යි H2O ධන O2 ධන 4යි ඉලෙක්ට්‍රෝන. ඒ වගේම Fe ධන 2 ධන 2යි ඉලෙක්ට්‍රෝන ධන 4යි හයිඩ්‍රොක්සි. මොකද වෙන්නේ? 4 ඉලෙක්ට්‍රෝන. මෙතන. මොකද මේක මෙහා කැපෙනවා. එයාට කැපෙනවා එයාට නැහැ. 4 ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. එතන 4 හයිඩ්‍රොක්සි. මේ දෙන්න ගත්තාම මේ දෙන්නට
පොදුවේ ලියන්න පුළුවන් Fe OH twice කියලා. මෙයා වැඩිපුර වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයා හදනවා Fe2O3.H2O ධන H2O හදනවා. ඒ කියන්නේ සජල ෆ්‍රික් ඔක්සයිඩ් හදනවා. මෙන්න මෙයා තමයි මල කියලා කියන්නේ. මල හරිද? මලකඩ මල කියලා කියනවා. මෙයා රතු දුකුරු පාටයි. හරිද? ඕම තමයි වෙන්නේ. ඕන තමයි මල බැඳිනවා කියන්නේ. ඔන්න මල බැඳීමේ ප්‍රතික්‍රියාව නවත්තන්න මල බැඳන එක නවත්තන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇනෝඩීය ආරක්ෂණය, අනික තමයි කැතෝඩීය ආරක්ෂණය කියලා කියන්නේ. නෑ ඇනෝඩීය ආරක්ෂණය සහ කැතෝඩීය ආරක්ෂණය මල බැඳීම සම්බන්ධයෙන් කරන පරීක්ෂාවක් තියෙනවා. ඒ පරීක්ෂාවෙදි වෙන්නේ මෙන්න මේ. මම කියනවා මම පෙට්ටි 20ක් අරගෙන ඒකට දානවා රෝපණ මාධ්‍යයක් හදනවා මේක කියනවා මේක කියන කතාවක් කියලා නෑ මේකට දානවා ඒකාර වලින් ජෙලටිනීමය කරලා සෝඩියම් ක්ලෝරයිඩ් දානවා පොටෑසියම් ෆෙරිසයනයිඩ් දානවා පොටෑසියම් ෆෙරිසයනයිඩ් K3FeCN6 K3FeCN6 पोटेशियम फेरिसाइनाइड දානවා ඒත් එක්කම ජලය දානවා සෝඩියම් ක්ලෝරයිඩ් අදම්ම පිනොක්තලින් දානවා මම මෙන්න මේ දෙක මකලා ගන්නම් මේ යටට ජලය දානවා පොටෑසියම් ෆෙරිසයනයිඩ් දානවා පිනොක්තලින් දානවා ඔන්නෝ තමයි පෙට්ටි 20 තියෙන්නේ. මෙහා පෙට්ටි 20. ඒතර මොකද වෙන්නේ? මම මෙතනට ඇණයක් දැම්මොත් මේ රෝපණ මාධ්‍ය ඇතුළට ඇණයක් දැම්මොත් මෙන්න මෙහෙම වෙනවා. යකඩ මල බැඳුනොත් ඕගොල්ලෝ දැක්ක ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාව යකඩ මල බැඳුනොත් මොන ප්‍රතික්‍රියාව වෙන්න ඕනද? මෙන්න Fe කියන යකඩ Fe ධන දෙක හදන්න ඕනේ. ඒ කියන්නේ මල බඳිනවා කියන්නේ පරමාණු ඉවත් වෙන්න ඕනේ යකඩේ. ඒතර Fe ධන දෙක හදනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැත්තම් මල බැඳීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් पोटेशियम फेरिसाइनाइड तिब्बती मेरे में पोटेशियम फेरिसाइनाइड पोटेशियम फेरिसाइनाइड तिब्बती एक यानी मल बැඳීමේ ऑक्सीकरण දැන් අනෝඩ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. අනෝඩ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඒ කියන්නේ ෆෙරස් ධන දෙක හදුනොත් පුතේ නිල් පාටක් වෙනවා.
මොන පාට වෙනවද? නිල් පාටක් වෙනවා. දැන් නිල් පාට වෙනවා. ඒ කියන්නේ බැරි වෙලාවත් යකඩ මැලපැදින සිද්ධ වෙනවද නිල් පාට වෙන්නවා. මල වැදුනා කියලා. ඒ වගේම තමයි බැරි වෙලාවත් අනිවාර්යෙන් වෙනවනේ ඒක. කැතෝඩ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මල බැඳීමේ කැතෝඩ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එතන මොකද වෙන්නේ? ඒක හයිඩ්‍රොක්සිල් අයන හදනවනේ කැතෝඩ ප්‍රතික්‍රියාවේදී. හයිඩ්‍රොක්සිල් අයන කියන්නේ බාෂ්මිකයි. බාෂ්ම මාධ්‍යයත් එක්ක පිනොප්තලින් කොයි පාටද? රෝස පාට දෙනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණා කියලා බලන රෝස පාට පෙන්වනවා. එතන මෙන්න මෙයාගේ රෝස පාට පෙන්වනවා. කොහොම තමයි වෙන්නේ පරීක්ෂණය? මල බැඳුනොත් නිල් පාටයි. මල බැඳුනේ නැත්නම් රෝස පාට විතරක් පෙන්වනවා. මල බැඳුනොත් නිල් පාට රෝස පාට දෙකම පෙන්වනවා. ඉතින් අපි ඔය පරීක්ෂාව කරනකොට මෙන්න අර මැග්නීසියම් කැලලක් එහෙම දැම්මොත් ඒ මැග්නීසියම් කැලල එහෙම දැම්මාම මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඇයි? සක්‍රියතා ශ්‍රේණියට අනුව ෆෙරස්ට වඩා උඩින් තමයි මැග්නීසියම් මෙහෙම තියෙන්නේ. මැග්නීසියම් සිංක් වගේ ලෝහ තියෙන්නේ. ඒ වෙලාවේ මොකද වෙන්නේ මගේ පුතේ? මෙන්න මේ යකඩ ඇණෙත් එක්ක මැග්නීසියම් සිංක් තිබ්බොත් මම සක්‍රියතා ශ්‍රේණිය ලියන්නම්කෝ. මොන සක්‍රියතා ශ්‍රේණිය? ඔක මතක තියාගන්න ක්‍රමයකුත් තියෙනවා. हाइड्रोजन अलोय ඉතින් හරියට මම ලියන්නේ දැන් මේ බලන්න මෙතන ෆෙරස්ට උඩින් තමයි සික්ටි මැග්නීසියම් ඉන්නේ කැල්සියම් ඉන්නේ ඒක මම මෙන්න මේ යකඩ ගාවට යකඩත් එක්ක සම්බන්ධ කරනවා මේ මැග්නීසියම් කැලලක් හරි සිංක් කැලලක් හරි ලෝහ කැලලක් එතකොට මොකද වෙන්නේ? ජලයයි හයිඩ්‍රජන එනවා. ජලයයි ඔක්සිජන එනවා. හයිඩ්‍රජන නෙවෙයි ඔක්සිජන්. කවුරු වෙන්නද? ඇනෝඩ් ප්‍රතික්‍රියාව වෙන්න බලාගෙන. ඔක්සිජන ජලය ඇවිල්ලා යකඩෙන් ඉල්ලන්න හදනවා මට උඹේ ඉලෙක්ට්‍රෝන ටිකක් තියන්න. මට ඔක්සිහරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ කැතෝඩ ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්න මට උඹේ ඉලෙක්ට්‍රෝන ඕනේ. එහෙම ඉල්ලන්න බලන්න තමයි එන්නේ. මෙන්න මේක ගන්න කියන බලන්න තමයි ජලයේ ඔක්සිජන් එන්නේ. මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න බලන්න තමයි එන්නේ ජලයේ ඔක්සිජන්. එතනට යනකොට මෙන්න මෙතන දැන් අලුතෙන් ඉන්නවා කවුද? මැග්නීසියම් සෝඩියම්. එයා මාර සක්‍රීයයි පුතේ. පට්ට සක්‍රීයයි කාට වඩාද? යකඩට වඩා. ජලයේ ඔක්සිජන් එනකොටම මෙන්න මෙයා මේ දෙන්න ඉඳගෙන කියන අපි හිතමුකෝ සිංක් මැග්නීසියම් විතරයි තියෙන්නේ කියලා. යකඩෙත් එක්ක සම්බන්ධ කරලා. අපි මේකත් අනින්නත් කොහොමද? මේ දෙන මැග්නීසියම් කැලේ. ඔය දෙන මැග්නීසියම් කැලේ කියලා මැග්නීසියම්. එන්නකොටම මෙන්න මෙයා කතා කරනවා. මේ එන්නකො මම මාර සක්‍රීයයි යකඩට වඩා. ඔයාලා දෙන්න එන්න මං ගාව. මාත් එක්ක ප්‍රතික්‍රියා කරමු කියලා. දැන් මොකද කරන්නේ? ජලයයි ඔක්සිජනයි යකඩ ගාවට ගිහලා යකඩේ ඔක්සිකරණය කරන්නේ නැහැ. අරගොල්ලෝ හිතනවා. ෂා යකඩට වඩා ඔය ඉන්නේ සක්‍රීය කෙනෙක්. මං යනවා එයා ගාවට. ජලයයි සහ ඔක්සිජන් දීලා මැග්නීසියම් ඔක්සිකරණය කරනවා උදේ. මැග්නීසියම් ඔක්සිකරණය කරනකොට යකඩේ ආරක්ෂා වෙනවා. හරිද? ඔකට කියනවා කැපකිරීමේ ආරක්ෂණය කියලා. එයි මැග්නීසියම් කැප වෙලා මෙයාව ආරක්ෂා කරා. යකඩේ ආරක්ෂා කරා. කැපකිරීමේ ආරක්ෂණය කියලා ඔකට කියනවා. හරිද? එතකොට ඒ අවස්ථාවේදී මෙන්න මේ යකඩ නිල් පාට වෙන්නේ නැහැ. එයි නිල් පාට වෙන්නේ නැත්තේ දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රතික්‍රියාව වෙනකොට සිද්ධ වුණේ මොන ප්‍රතික්‍රියාවද? උනේ මැග්නීසියම් ඔක්සිකරණය වෙච්ච.
මැග්නීසියම් ධන දෙක හදලා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉතින් යකඩේ මල බෙදුන්නේ යකඩෙන් ඉලෙක්ට්‍රෝන අයින් වෙන්නේ. ඒකින්ද ෆෙරස් ධන දෙක මාධ්‍ය තුල නැති හින්දා පොටෑසියම් ෆෙරිසයනයිඩ් එක්ක ෆෙරස් ප්‍රතික්‍රියා කරන්නේ ඒකින්ද නිල් පාට පෙන්වන්නේ. හැබැයි ඔක්සිජන් ජලය කියලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒකෙන් හින්දා OH- හදනවා. ඒ කියන්නේ කතර ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. රෝස පාට විතරක් පෙන්වනවා. ඒකට කිව්වා කැපකිරීමේ ආරක්ෂණය කියලා. තමයි කැතෝඩ ආරක්ෂණය කියලා කියනවා. කැතෝඩ ආරක්ෂණය කියලා කියනවා. අනික තමයි එහෙම මුකුත් නැහැ. ඕනනම් ටින් වගේ කෙනෙක් සම්බන්ධ කරලා තියෙනවා. ටින්ට වඩා යකඩ සක්‍රීයයි. ඒ වෙලාවට පුතේ ෆෙරස් ධන දෙකයි හදනවා. ෆෙරස් ධන දෙකයි හැදුවාම ෆෙරස් ධන අයන දෙකත් එක්ක මාධ්‍ය කියන පොටෑසියම් ෆෙරිසයනයිඩ් ප්‍රතික්‍රියා කරාම අන්න නිල් පාට පෙන්වනවා. ඕක තමයි මල බැඳීමේ ප්‍රතික්‍රියාව සහ ආරක්ෂණ ක්‍රම. මේක අහනවා යකඩ මල බැඳීම ආරක්ෂණය කරන විද්‍යාගාරයේ සකස් කරන ඇටෝමක් රූපයේ පෙන්වා ඇතුළු මෙම ඇටෝම තුලදී පාත් සඳහන් ප්‍රතික්‍රියාව ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ABC ප්‍රදේශ වලින් කුමන ප්‍රදේශයක කියලා. දැන් මේ මාධ්‍යයේ තියෙන්නේ මොනවාද? සෝඩියම් ක්ලෝරයිඩ් ජෙලි. ඒ සෝඩියම් ක්ලෝරයිඩ් මල බැඳීම කෙරෙහි බලපාන සාධක පරීක්ෂණ කීපයක් තියෙනවා. පරීක්ෂණ මොනවාද? මල බැඳීමේ පරීක්ෂණ මොනවාද? විද්‍යාගාර පරීක්ෂණ. වාතය අවශ්‍ය බව පරීක්ෂා කරනවා. ඊළඟට වාතයේ කුඩ හරියන්නේ ඔක්සිජන් වාතය නොවනි. ඔක්සිජන් වාතයම අවශ්‍යද කියලා පරීක්ෂා කරනවා. ජලය අවශ්‍ය බව පරීක්ෂා කරනවා. ආම්ලික මාධ්‍යයකදී මොනවා වෙනවද? ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙනවා කියලා පරීක්ෂා කරනවා. ඒ වගේම ලවණ මාධ්‍යයකදී මොනවා වෙනවද? වේගය වැඩි වෙනවා. මල බැඳීම වේගය වැඩි වෙනවා කියලා පරීක්ෂා කරනවා. බාෂ්පික මාධ්‍යයේදී අඩු වෙනවා. මල බැඳීම වේගය. හරිද? දැන් එහෙනම් ලවණ වලින් මොකද කරන්නේ? ලවණ වලින් මොනවාද වෙන්නේ? මල බැඳීමේ වේගය වැඩි කරන්න ඕනේ. ඒකෙන් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මේ. ඉක්මනට ප්‍රතික්‍රියාව සිදු කරන්නේ. පරීක්ෂණයට මාදලා මාසයක් බලන් ඉන්න බෑනේ පරීක්ෂාව කරන්න. ඒකින්ද සෝඩියම් ක්ලෝරයිඩ් දාන්න. ජෙලි මාධ්‍ය දාන්නේ මේක ධන කරගන්න. ඒ ගන්න. හරි. ඒ ගන්න තමයි ජෙලි මාධ්‍ය කියලා කියන්නේ. දැම්මහම මෙන්න මේ 2H2O ධන O2 ධන 4 ඉලෙක්ට්‍රෝන මේව කරලා හයිඩ්‍රොක්සිල් හදනවා. ඒ මොන ප්‍රතික්‍රියාවද? මෙන්න මේ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාව අපි ඉස්සෙල්ලා ලිව්වා. ඕක වෙන්න නම් මොනවා වෙන්න ඕනද පුතේ? යකඩෙත් එක්ක ජලයයි ඔක්සිජනයි ගැටෙන්න ඕනි. ඉතා හොඳින් ඔක ගැටෙන්නේ කොහෙද පුතේ? මෙන්න මේ ස්තරයයි වාතයයි ගැටෙන තැන. ඒ හරිය ඉතා හොඳින් ජලයත් එක්ක ඔක්සිජන් වාතය හොඳින් තියෙනවා යකඩ වඩා. ඒකින්ද ඉතා හොඳින් ඔන්න ඔය ප්‍රතික්‍රියාව කරලා හයිඩ්‍රොක්සිල් හදන්නේ පුතේ. උඩම කොටස වෙන්න ඕනේ ඒ ප්‍රදේශයේ වෙන්න ඕනේ. ඒකින්ද උත්තරේ ඒ ප්‍රදේශයේ. හරි. උත්තරේ 1. 18 උත්තරේ 1. 18 ජලය එකතු කර ග්ලූකෝස් ද්‍රාවණයක් තමුක කිරීමේදී ද්‍රාවණයේ ද්‍රව්‍ය අංශු සංඛ්‍යාව අඩු වෙනවද වැඩි වෙනවද වෙනස් වෙන්නේ නැද්ද කියලා අහනවා. දැන් මම කියවන ප්‍රදේශවල ද්‍රාවණයක් හදාන නම් දෙකක් ඕනි සංඝටක ප්‍රධාන වශයෙන් ද්‍රව්‍යෝයි ද්‍රාවකයෝ. ග්ලූකෝස් ද්‍රාවණය සීනි ද්‍රාවණයක් නම් හදන්නේ ද්‍රව්‍ය කවුද සීනි හේවත් ග්ලූකෝස් ද්‍රාවකය කවුද ජලය. යම් ද්‍රාවක ප්‍රමාණයක් දාලා තිබ්බාම කොයිතරම් ද්‍රාවකය ද්‍රව්‍ය ප්‍රමාණයක් දාලා තියෙනවා සීනි ප්‍රමාණයක් දාලා තියෙනවා. අපි හිතමු සීනි ග්‍රෑම් 10ක් දාලා තියෙනවා. ඉතින් කොච්චර ආයි දැම්මත් වතුර දැම්මත් මේ ද්‍රව්‍ය වෙනසක් වෙනවා. සීනි ග්‍රෑම් 10 කියන එක වෙනසක් වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. වතුර ප්‍රමාණය වෙනස් වෙනවා. ඒක සරල උත්තරයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ද්‍රව්‍යයන් සංඛ්‍යාව කිසි වෙනසක් වෙන්නේ නැහැ වතුර දැම්ම කියලා. ද්‍රවකය දැම්ම කියලා. වෙනස් නෙවෙයි. ඊළඟට බහුරූපී ආකාර පවතින මූලද්‍රව්‍ය ප්‍රමාණයක් කඩන්දු කණ්ඩේ තුරන. ගොල්ලෝ ඉගෙන ගත්තා තුන්වෙනි පාඩ 10 වසර තුන්වෙනි පාඩමේදී ප්‍රධාන වශයෙන් මේ මූලද්‍රව්‍ය කියන ලෝහ අලෝහ සහ ලෝහ අලෝහ ගැන ඒකෙදී අපිට දේවල් දෙකක් හම්බුණා බහුරූපී ආකාර තියෙන තැන් දෙකක්. බහුරූපී ආකාර කියන්නේ එකම සංයෝගයට වෙනස් ආකාර පවතිනවා. කාබන් වලට තිබ්බා ග්‍රැෆයිට් මතන මිනිරම් සහ දියමන්. ඒ වගේම සල්ෆර් වලට තියෙනවා ඒකානති සල්ෆර්, සුවිකාර්ය සල්ෆර්. එහෙම සල්ෆර් වලට බහුරූපී ආකාර තියෙනවා.
ඊට අමතරව මේකේ තියෙනවා කාබන් ඔක්සිජන් නයිට්‍රජන්ට බහුරූපී ආකාර නැහැ සෝඩියම් සිලිකන් ක්ලෝරින් නැහැ කාබන් ඔක්සිජන් සල්ෆර් අන්න තියෙනවා කාබන් ඔක්සිජන් අපිට සල්ෆර් හම්බිලා තියෙනවා ඔක්සිජන් වලටත් උදේ බහුරූපී ආකාර දෙකක් තියෙනවා ඒ තමයි O2 සහ O3 කියන්නේ O2 වායුව O3 කියන්නේ ඕසෝන් බහුරූපී ආකාර දෙකක් තියෙනවා now උත්තරේ එකේ උත්තර අංක 2 मैग्नीशियम कार्बन सल्फर मैग्नीशियम का බහුරූපී ආකාර නැහැ सरल उत्तर है පාසන කණජ වලින් මූලද්‍රව්‍ය අවස්ථාවේ 20 19 උත්තරේ 2 20 පාසන කණජ වලින් මූලද්‍රව්‍ය අවස්ථාවේ පවතින කණජය කුමක්ද? ග්‍රැෆයිට් කියන්නේ කාබන් වල බහුරූපී ආකාරය මිනිරම්. ස්තර වශයෙන් පවතිනවා. කාබන් 3 සංයෝග හදලා ස්තර දෙකක් ඉතුරු කාබන් එකෙන් බඳිනවා. බන්ධන 3යි. බන්ධන 3 ස්තර වශයෙන් හදලා කාබන් බන්ධන 3 ස්තර වශයෙන් හදලා ස්තර දෙකක් ඉතුරු බන්ධනෙන් බඳිනවා දුර්වල බන්ධනෙන් බඳිනවා. ඔතන මිනිරම් කියලා කියන්නේ. හරි. එමෙතන ග්‍රැෆයිට් කියලා කියන්නේ. කැල්සයිට් කියන්නේ කැල්සියම් කාබනේට් වලට. සිලිකා කියලා කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ් SiO2. ඇපටයිට් කියලා කියන්නේ මෙතන මේ ක්ලෝරින් තියෙනත් පුළුවන් ෆ්ලුවරින් තියෙනත් පුළුවන් හයිඩ්‍රොක්සින් තියෙනත් පුළුවන් දෙකක් වශයෙන් තියෙනවා අපිට view ආකාර ඒ කුලේ ණයක් වෙනත් සංයෝග තියෙනවා ක්ලෝරින් මේ C5PO4 එක ක්ලෝරින් තියෙනත් පුළුවන් ෆ්ලුවරින් තියෙනත් පුළුවන් හයිඩ්‍රොක්සින් තියෙනත් පුළුවන් හරි ඔය තමයි අපටයිට් කියන. ඒතර මූලද්‍රව්‍ය වශයෙන් පවතින කවුද? මූලද්‍රව්‍ය වශයෙන් පවතින්නේ ග්‍රැෆයිට්. අනිත් අය සංයෝග වශයෙන් පවතින. මේ කාබන් මූලද්‍රව්‍ය. එක කාබන් එකකට බන්ධන 3යි. බන්ධන 3 ස්තර වශයෙන් හදලා ඉතුරු කාබන් එකත් එක්ක දුර්වල බන්ධනය වෙනවා. ඉතින්දා මිනරල් වලට විශේෂ ගුණයක් කරනවා දුර්වල විද්‍යුත් සන්නායක ගුණයක් හම්බෙන්නේ. හරි. තමයි මිනරල්. එහෙනම් උත්තරේ අංක 1. 20 උත්තරේ අංක 1. ලියන්න ग्राफाइट කියන්නේ කාබන් මූලද්‍රව්‍ය වශයෙන් පවතිනවා. අනිත් එක කැල්සයිට් කියලා කියන්නේ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට්. තෙක්නා සිලිකා කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ්. මෙයා අපටයිට්. ඊළඟ පාසනන් වායුවලින් ඕසෝන් ස්තරය හානි වීම ක්‍රියා බලපෑමක් ඇති නොකරන්නේ කුමක්ද? ऑक्सीजन वायु को हानि करना ओजोन विकादने करना में O3 अणु गलवला संयोगादुवेන් පවතිනවා එතකොට ආයන වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායු නිසානි කරන්නේ ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව පුතේ ඕසෝන් ස්තරය හානි කරන්නේ තුඩාට පරස්පර උෂ්ණත්වය වැඩි කිරීම කරේ දායක වෙනවා ඒකින්ද ඒක අහිතකර වායුව හැබැයි ඕසෝන් වායුවට කිසි බලපෑමක් නැහැ CFC हानि करना NO वायु हानि करना तो उत्तर अंक देखें इसी एक के उत्तर अंक देखें में NO वायु अम्ल वैसी अधिकरण दायकत्वයක් දක්වනවා
වැඩිපුර ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා NO2 හදලා ඒක අකුණු සහිත වෙලාවට තමයි සිද්ධ වෙන්නේ. වැසි ජලයත් එක්ක එකතු වෙලා වැඩිපුර ඔක්සිජන් එකත් එක්ක එකතු වෙලා අකුණු ගහනකොට වැසි ජලයත් එක්ක එකතු වෙලා HNO3 කියන අම්ල වැසි හදනවා. එම දායකත්වය දක්වනවා. එයත් පරිසර අහිත කරනවා. මේ ඔක්කොම පරිසර අහිත කරනවා. හැබැයි මේ ඕසෝන් ස්තරයට කාබන් ඩයොක්සයිඩ් හානි කරන්නේ නැහැ කියනවා. ඒක පරිසර උෂ්ණත්වය වැඩි කරන දායකයි. ඒක කියන ගෝලීය උෂ්ණත්වය. ඊළඟට 22 පාසනම් ප්‍රතික්‍රියා සලකන සුක්‍රෝස් තියෙනවා සීතලයි 22යි OH11යි ඒකට සාන්ද්‍ර සල්ෆියුරික් ටිකක් දානවා. එතකොට ප්‍රතික්‍රියා හදලා කාබන් 12ක් හදලා H2O11ක් හදනවා. ප්‍රතික්‍රියාව ඒක. ප්‍රතික්‍රියාවේදී සාන්ද්‍ර H2SO ක්‍රියා කරනවා. මෙතන පුතේ වෙලා තියෙන්නේ මේ සුක්‍රෝස් වල තියෙන ජල අණු 11ක් අයින් කරනවා. ජලය අයින් වෙනකොට අපි කියනවා විජලනය වෙනවා කියලා. පාතනය වැඩි වුණාම විජලනය වෙනවනේ. ඕෆ්ලෝ යනවා ඉවරයක්. ඇඟේ තියෙන ජලය තමයි යන්නේ. අපි කියනවා විජලනය වුණා කියලා. දැන් මේ ජලය අයින් වෙන ප්‍රතික්‍රියාවක් තිබුණේ ජලය අයින් වෙන ප්‍රතික්‍රියාවට කියනවා විජලන ප්‍රතික්‍රියාව කියලා. විජලනය නිකම් වෙන්නේ නැහැ. විජලනය කරන කෙනෙක් ඉන්න ඕනි. විජලනය කරන කෙනාට කියනවා විජලනකාරකයක් කියලා. එහෙනම් මේ සල්ෆියුරික් දැම්මම සුක්‍රෝස් වලට මොකද විජලනය වුණා. ජලාණු අයින් වුණා. ඒකෙන්ද සල්ෆියුරික් විජලනකාරකයක් විදිහට තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. බලන්න උත්තර ටික. ප්‍රතික්‍රියකයක් ලෙස, උත්ප්‍රේරකයක් ලෙස, විජලනකාරකයක් ලෙස, අම්ලයක් ලෙස. උත්තරෙත් විජලනකාරකයක් ලෙස. ඊළඟ 23 ඔයගලන්ට වැඩි අදගත් අදාළත්වයක් නැහැ. 24 දෙකෙන්මයි යන්නේ. ඔයගලන්ට අදාළ නැහැ පොතේ මේ P1 V1 P2 V2 එහෙම පාවිච්චි කරලා එක හදන්න තියෙන්නේ. ඒක බොයිල් නියම ඕනේ. ඒක ඕනේ. 23 24 ඔයගලන්ට අදාළ නැහැ out of syllabus 2014 නෙමෙයි. 25 ධාරිත්‍රකයක ධාරිතාව ගැනීමට භාවිත කරන ඒකකය කුමක්ද? සරල උත්තරයක් පුතේ ඒක ඇවිල්ලා ඔයගලන්ට ක්ලාස්වලට හම්බ වෙන්නේ නැහැ. හැබැයි ධාරිත්‍රක ගැන කතා කරනවා ඍජුකරණයේදී සහ සුමටනයට අදාළව සුමටනය කරන්න නම් ධාරිත්‍රක දානවා අපි. හරිද? දෙන්දි ධාරිත්‍රකය කියන එක අපිට හම්බ වෙනවා. හැබැයි ධාරිත්‍රක ගැන වෙනම අධ්‍යයනය කරන්න අවස්ථාවක් නැහැ. පොඩි පන්ති වල අධ්‍යයනය කරමින් හැර නැත්නම් ධාරිත්‍රකය ගැන මැනීමට ඒකකයක් විදිහට නැහැ. අපි සාමාන්‍යයෙන් දර දැනුමක් විදිහට අපි දන්නවා ඒක ෆැරඩ්. උත්තරේ ෆැරඩ්. උත්තර අංක 1.